right ආයිබෝන් දරුවනේ අපි එතකොට S ගොනුව සම්පූර්ණයෙන් අවසන් කරා කාබනික රසායනය යටතේ P ගොනුවේ 13 14 15 16 කාණ්ඩ අවසන් කරලා 17 වෙනි කාණ්ඩය කතා කරා. ඒතර මේ දක්වා මේ අකාබනික රසායනයට අදාළ સિદ્ધාන්ත කොටස් ටික තාම බලපු නැති දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ මේ ඒ වීඩියෝස් ටික අපේ channel එකෙන් බලන්න. එතකොට ඔයාලට තේරෙවි ගොඩක් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් සහ පාඩම් කරන්න තියෙන ප්‍රමාණය අඩුයි කියලා සහ අවශ්‍යම කරුණු ටික විතරක් අපි එතනදී කතා කරලා තියෙනවා දරුවනේ. right. ඉතින් අපි කතා කරන්නේ අද අර 17 වෙනි කාණ්ඩයේ පළවෙනි කොටසට පසු ඊළඟ කොටසට යන්නේ. එතකොට මම 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ඒ රසායන යටතේ එන පළවෙනි මුලින්ම කතා කරපු කොටස් ටික ආයි චුට්ටක් කියලා දෙන්නම්. අපි ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින් කියන මේ මූලද්‍රව්‍ය පිළිබඳව මුලින් කතා කරේ. ඒතර මේවා කාම රුෂ්ණත්වයේදී මේක කහ විෂ, මේක කහ විෂ වායු මේ දෙකම, මේක කහ කොළ ගතියක් තියෙනවා, මේක දුඹුරු ද්‍රවයක්, මේක දිලිසෙන කළු ඝනයක් කියලා කතා කරා. ඊට පස්සේ මේවායේ මේ මූලද්‍රව්‍ය වල විශේෂ කරුණු විදියට තවදුරටත් කිව්වොත් ෆ්ලෝරින් ගත්තාම බන්ධන විඝටන ශක්තිය ගත්තාම ෆ්ලෝරින් වල අපිට හිතෙන්නේ බන්ධන දිග නිසා, බන්ධන දිග අඩු නිසා බන්ධන විඝටන ශක්තිය වැඩිම කියලා. හැබැයි ෆ්ලෝරින් පරමාණු දෙක ගත්තාම එයාගේ එකසර යුගල් තුනක් තියෙනවනේ. එකසර යුගල් අතර විකර්ෂණයත් වැඩි වෙනවනේ ලං වෙනකොට. අන්න ඒ හේතුව නිසා මෙයාගේ බන්ධන විඝටන ශක්තිය අඩු වෙලා ක්ලෝරින්ට වඩා විතරක් නෙවෙයි බ්‍රෝමීන්ටත් වඩා අඩු වෙලා මෙන්න මෙතෙන්ට එනවා. ඒ නිසා අයඩීන්ට පමණයි දෙවෙනි වෙන්නේ බන්ධන ශක්තිය ගත්තාම අඩුවීම අතින්. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් මෙන්න මෙතෙන්ට තමයි ෆ්ලෝරින් බන්ධන විඝටන ශක්තිය ගත්තාම එන්නේ මේ ස්ථානෙට. වැඩිම ක්ලෝරින්, ඊළඟට බ්‍රෝමීන්, ඊළඟට ෆ්ලෝරින්, අයඩින්. ඊළඟට ඉලෙක්ට්‍රෝන බන්ධුතා ගැන කතා කරාම මෙයාලගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පි ගැන කතා කරාම ෆ්ලෝරින් තමයි අපිට හිතෙන්නේ වැඩිම ශක්තියක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගනිද්දි වැඩිම ශක්තියක් පිට කරයි කියලා හිතෙන්නේ ෆ්ලෝරින්. හැබැයි ෆ්ලෝරින් නෙවෙයි ක්ලෝරින් තමයි. ඒකත් දැනගෙන ඉන්නට ඕනේ ඔයාලා. ඒකටත් හේතුව තමයි මෙන්න මේ ෆ්ලෝරින් වටේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා ඉලෙක්ට්‍රෝනයක් එකතු කරද්දී ඉලෙක්ට්‍රෝනය මත විකර්ෂණ බලය වැඩි. ඒක නිසා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී පිටවන ශක්තිය ගත්තම වැඩිම ශක්තියක් පිට කරන්නේ ක්ලෝරින්, ඊළඟට ෆ්ලෝරින්, ඊට පස්සේ බ්‍රෝමීන්, අයඩින්. ඒතර ඔය ටික කතා කරලා අපි මේ 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල මේ මූලික ගුණ ගැන කතා කරලා ඊට පස්සේ මෙයාලගේ හයිඩ්‍රයිඩ් ගැන කතා කරා. HF දුබල අම්ලයක්, HCl, HBr, HI ගත්තාම ඒවා ප්‍රබල අම්ල කියන කතන්දරේ කතා කරා. ඊළඟට දරුවනේ අපි මෙයාලගේ ඔක්සයිඩ් ගැන කතා කරා. ක්ලෝරින් වල විශේෂයෙන් ෆ්ලෝරින් වල ඔක්සයිඩයක් නැහැ ඇත්තටම. F2O කියලා කියන්නේ දරුවනේ ෆ්ලෝරින් වල ඔක්සයිඩයක් නෙමෙයි, ඔක්සිජන් වල ෆ්ලුෝරයිඩයක්. මොකද F2O කියන සංයෝගයේදී ඔක්සිජන් වල ඔක්සිකරණාංකය ධන 2ක්. හරිද? right. එතකොට ක්ලෝරින් වල ඔක්සයිඩ් ගැන කතා කරා. ඔක්සයිඩ් ගැන කතා කරාම ඔක්සි ආම්ල තමයි, ඔක්සෝ ආම්ල තමයි මුලින්ම අපි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් උනේ. HClO, HClO2, HClO3, HClO4 කියලා ආවා. ඒතර මෙයා ධන 1, මෙයා ධන 3, ධන 5, ධන 7 ඔක්සිකරණාංක. ඔක්සිකරණාංකයේ මේ පැත්තට යනකොට වැඩි වෙනවා. එතකොට ආම්ලික ප්‍රබලතාවත් වැඩි වෙනවා. ඔක්සිකාරක හැකියාවත් වැඩි වෙනවා කියලා ඔයාලා කලින් ඉගෙන ගත්තා. ඊට පස්සේ මෙයාගෙන් ලැබෙන අයන ක්ලෝරස්, හයිපොක්ලෝරයිට් අයනය. මෙතන ක්ලෝරයිට්, මෙතන ක්ලෝරේට්, මෙතන පර්ක්ලෝරේට් අයන. ඊට පස්සේ මෙයාලගේ ඔක්සයිඩ් ගැන කතා කරාම අපිට හමු වුණේ ධන 6 හමු වුණා Cl2O6, ඊළඟට ධන 3 හමු වුණා Cl2O3. ওই ටික තමයි අපි ගත්ත ඔක්සයිඩ් ටික. right. ඊට පස්සේ අපි කතා කරා දරුවනේ ඔන්න 17 වන කාණ්ඩේ මූලද්‍රව්‍ය වල ක්ලෝරයිඩ් ටික ඔය ටික කතා කරලා ඊට පස්සේ අපි කතා කරා
මුළු ඉතිරි කාණ්ඩ ටික ගත්තාම ඒවායේ පොදුවේ හේලයිඩ ටිකක් අරගෙන යාළගේ ජල විච්ඡේදන ගැන කතා කරා. CCl4 ජල විච්ඡේදනය නොවේ. SiCl4 ජල විච්ඡේදනය වෙලා හැදුනා H4SiO4 කියලා එකක්. ඒකෙන් ජල අණුවක් ගැලවිලා H2SiO4. ඉතා අඩු ජල තත්ත්වය යටතේ සිලිකන් ඩයොක්සයිඩ් දක්වා ගියා. ඊට පස්සේ 14 කාණ්ඩෙන් එයානේ 15 වන කාණ්ඩේ සෙට් එකක් මෙහිටියනේ NCl3. NCl3 ජල විච්ඡේදනය වෙලා හැදුනා Na3 එක්ක HOCl. ඒ HOCl කියන එක ජලය පිරිසුදු කරන්න ගන්න ද්‍රව්‍යයක් නිසා ඔයාලා ඉගෙන ගත්තා NCl3 කියන එක ගන්න පුළුවන් කියලා ජලය පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක් විදියට. NCl3 වලින් පස්සේ PCl3 වලට ආවා. ତර PCl3 ගැන මොකක්ද ඉගෙන ගත්තේ? PCl3 ජල විච්ඡේදනලා HCl හැම වෙලාවෙම හැදුවනේ උතන. right? HCl ලබා දෙන අතරේ H3PO3 දුන්නා. එතකොට phosphorus වගේම තමයි ACl3ත් එයත් H3SO3 එක HCl දුන්නේ. PCl5 ගේ පොඩි දෙයක් ඔයාලට ඉගෙන ගන්න තිබුණා. PCl5 ජලයත් එක්ක විදි දෙකකින් ප්‍රතික්‍රියා කරා දරුවනේ. right? ජලය වැඩිපුර තියෙනවා නම් PCl5 කෙලින්ම phosphoric අම්ල එක්ක HCl දුන්නා. සමමෞලික ප්‍රතික්‍රියාව විදිහට මොකද්ද සිද්ධ වුනේ? ජලයත් එක්ක සමමෞලික ප්‍රතික්‍රියාවක් විදිහට ප්‍රතික්‍රියා කරොත් PCl5 දුන්නේ POCl3 සමග ජලය. NPAS-SB ඇන්ටිමනි සහ බිස්මත් යාළුවෝ කියලා මම ඔයාලට කියලා දුන්නා. ඒ දෙන්නම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළේ දෙන්නගෙම ක්ලෝරයිඩ්, ට්‍රයික්ලෝරයිඩ් එන්නේ. ඒව ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා පිළිවෙලින් SbOCl සුදු අවක්ෂේපය, BiOCl සුදු අවක්ෂේපය ලබා දුන්නා. right. ඒ ටික එහෙම කෙටියෙන් මතක් කරගෙන ආවා. ඊට පස්සේ දරුවනේ ඔන්න අපි එනවා අද දවසේ ඉගෙන ගන්න කොටසට. එහෙමනම් අද දවසේ ඉගෙන ගන්න අපි 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා යටතේ ක්ලෝරින් වල ප්‍රතික්‍රියා. ක්ලෝරින් වල ප්‍රතික්‍රියා වලට යමු. එන ක්ලෝරින් වල ප්‍රතික්‍රියා යටතේ අපි ගත්තොත් ක්ලෝරින් වල ප්‍රතික්‍රියා අපිට ගොඩාක් කතා කරන්න පුළුවන්. නමුත් ප්‍රධානම කරුණු ටික තමයි මේ කතා කරන්නේ. මොකද සමහර ඒවා මීට කලින් ඉගෙනගෙන තියෙනවා. උදාහරණයක් විදිහට බ්‍රෝමයිඩයක් බ්‍රෝමීන් වෙන එක, අයඩයිඩයක් අයිඩින් වෙන එක මම මෙතන ලියන්නේ කලින් කියලා දුන්නා දරුවනේ. එහෙනම් මම ගන්නවා ඔන්න කොපර් ZuCl වලට ඇවිල්ලා පස්සේ එක යනවා දරුවනේ cuprous chloride වලින් cupric chloride වලටම යනවා. අයන් එක්කත් ක්ලෝරින් ප්‍රතික්‍රියා කරලා ferrous chloride වල නතර වෙන්නේ නැහැ. නතර වෙන්නේ ferric chloride වල. තව ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා වලට ගියාම ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව තමයි ඊළඟ වැදගත්ම ප්‍රතික්‍රියාව. නයිට්‍රජන් සමග මොනවද දෙන්නේ? HCl. මෙයා වැඩිපුර මේ ක්ලෝරින් තිබුණොත් මේ නයිට්‍රජන් ටික NCl3 වෙනවා. HCl හැමමයි. ඒ වගේම ඇමෝනියා වැඩිපුර තිබුණොත් මේ ප්‍රතික්‍රියාවේ මේ ලැබිච්ච ඵලයේ මේ HCl ටික මේ ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ඔහොමම තියෙද්දී ඇමෝනියම් ක්ලෝරයිඩ් ලබා දෙනවා. ඊට අමතරව මේ ක්ලෝරින් වල ද්විධාකරණ ප්‍රතික්‍රියා සෙට් එකක් තියෙනවා. ජලයත් එක්ක HOCl එක්ක HCl දෙනවා. HOCl එක්ක HCl දෙනවා. ඒත් එක්කම ക്ഷාර සමග ප්‍රතික්‍රියා කරාම සෝඩියම්
හයිපෝක්ලෝරයිඩ් සමග සෝඩියම් හයිපෝක්ලෝරයිඩ් සමග සෝඩියම් හයිපෝක්ලෝරයිඩ් සමග සෝඩියම් ක්ලෝරයිඩ් දෙනවා. හැබැයි මොන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කද මේ තනුක නැත්නම් සිසිල් තනුක කියලා අපි කියනවා. සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක තමයි ඕක දෙන්නේ. right. ඒතර දරුවනේ ඔතනම තව අපිට ලියන්න පුළුවන්. මම ඒක උඩට ගන්නම්. ඔන්න උණු ඒ වගේම සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළා සෝඩියම් ක්ලෝරේට් සමග සෝඩියම් ක්ලෝරයිඩ්. මේවා තමයි එතකොට ක්ලෝරින් වල ප්‍රතික්‍රියා ටික යටතේ ඔයාලා දැන සිටිය යුතු. ඔන්න ප්‍රතික්‍රියා සෙට් එක. රයිට් බලමු එහෙමනම්. ලෝහ ඔක්සිකරණය කළා දානවා ක්ලෝරින් හොඳ ඔක්සිකාරකයක් නිසා. අඩු තැන නවත්තන්නේ නැහැ. කොපර් කියුප්‍රස් ක්ලෝරයිඩ් හරහා කියුප්‍රික් ක්ලෝරයිඩ් වලට එනවා. ඊළඟට ෆෙරස් ක්ලෝරයිඩ් හරහා ෆෙරික් ක්ලෝරයිඩ් වලට එනවා. ඇමෝනියා වල තියෙන නයිට්‍රජන් ඍණ 3 ඉඳලා බිඳුවට ඔක්සිකරණය කරද්දී ක්ලෝරින් බිඳුවේ ඉඳලා ඍණ 1ට ඔක්සිකරණය වෙලා නයිට්‍රජන් සමග HCl දෙනවා. වැඩිපුර ක්ලෝරින් තිබුණොත් ඒ ක්ලෝරින් ආයි නැවත නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කරලා NCl3 වෙලා HCl හැමම ලබා දෙනවා. ආයි මෙතන වැඩිපුර ඇමෝනියා තිබ්බොත් මෙතනදී වගේ මේ ලැබිච්ච ඵලයේ තියෙන HCl ටික ප්‍රතික්‍රියා කරනවා කාත් එක්කද මේ ඇමෝනියාත් එක්ක. එතකොට නයිට්‍රජන් ඔහොමම තියෙදි HCl ඇමෝනියාත් එක්ක ඇමෝනියම් ක්ලෝරයිඩ් දෙනවා. ජලයත් එක්ක ද්විධාකරණ ප්‍රතික්‍රියා දෙකක්. මෙන්න මේ දෙකම විතරක් නෙවෙයි මේ තුනම ද්විධාකරණ ප්‍රතික්‍රියා. ඔය තුනම දරුවනේ ද්විධාකරණ ප්‍රතික්‍රියා වෙනවා. ඔන්න ඔය ප්‍රතික්‍රියා තුන ද්විධාකරණ ප්‍රතික්‍රියා. හරිද? රයිට්. එතකොට එමනම් අපි ওই ප්‍රතික්‍රියා පිළිබඳව දැන් හොඳට බලමු නැවතත්. මෙන්න තුලිත කරමු. ක්ලෝරින් සමග ප්‍රතික්‍රියාව මෙන්න ෆෙරස් ක්ලෝරයිඩ් යලි ෆෙරස් ක්ලෝරයිඩ් සහ ක්ලෝරින් ප්‍රතික්‍රියා කරලා ෆෙරික් ක්ලෝරයිඩ් මෙතන දෙකක් දාලා බලමු. ඒවරත් 2 4යි 2 6යි. ඊට පස්සේ කොපර් ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කළා කියුප්‍රස් ක්ලෝරයිඩ් I කියුප්‍රස් ක්ලෝරයිඩ් ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා කියුප්‍රික් ක්ලෝරයිඩ් අපි ඒකෙත් මෙතන දෙකක් දාලා බලමු. ඔන්න මේවා එකතු කරලා ඔයාලට ඕනනම් තුලිත රසායනික සමීකරණ ලියන්නත් පුළුවනි. ඊළඟට මේක තමයි වැදගත්ම ප්‍රතික්‍රියාව ක්ලෝරින් නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියාව. ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව. නයිට්‍රජන් ගෙන් පස්සේ HCl ලබා දෙනවා. දැන් මේකේ ඔයාලා කොහොමද හිතෙන් තුලිත කරන්න කියලා බලන්න. ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකය බිඳුවේ ඉඳලා ඍණ 1ට යන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව 2යි. නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය දරුවනේ ඍණ 3 ඉඳලා බිඳුවට යන්නේ. එක නයිට්‍රජන් පරමාණුවකට අදාළ වෙනස 3යි. එහෙනම් පොදු වගයක් ගැන හිතුවොත් 6යි වගේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන 6ක පොදු වගයක් ලබා ගන්න මෙයා 2ක් ඕනි මෙයාගේ. මෙයාගෙන් 3ක් ඕනි. හරිද? ඊට පස්සේ මොකද මෙයාගේ 2යි වෙනස මෙයාගේ 3යි ඔක්සිකරණාංකය වෙනස. ඔක්සිකරණාංකය වෙනස කියන්නේ හුවමාරුවනේ ඉලෙක්ට්‍රෝන ගන්න. මෙයාගේ 3යි මෙයාගේ 2යි. ඒතර 2 6ට ගේන 3ෙන් ගුණ කරා 3 6ට ගේන 2කින් ගුණ කරා. දැන් දකුණ බලාවම් බලන්න. 3 වරක් 2 6යි. right මේකත් ඕකේ. ඉවරයි. මෙයා වායු right nitrogen වායු HCl gas. ඊළඟට දරුවනේ වැඩිපුර ඇමෝනියා තිබුණොත් මෙතෙන්ට ඇමෝනියා 6ක් ඕනේ HCl 6 උදාසීන කරන්න. එහෙනම් තව ඇමෝනියා 6ක් දැම්මම 6 2 8ක්. ක්ලෝරින් 3 එක්කම
ඇමෝනියා 8ක් සෙට් කරාම ඔන්න ලැබෙනවා නයිට්‍රජන් ධන ඇමෝනියම් ක්ලෝරයිඩ් 6ක්. නයිට්‍රජන් ධන ඇමෝනියම් ක්ලෝරයිඩ් 6ක්. 8 වරක් 3 24යි 6 වරක් 4 24යි හයිඩ්‍රජන් ඕකේ. රයිට්. ඒ වගේම ඔය ක්ලෝරින් ඇමෝනියා අතර ප්‍රතික්‍රියාවේදී මෙතන වැඩිපුර ඇමෝනියා තියෙනකොට මේ ප්‍රතික්‍රියාව මේක වැඩිපුර ඇමෝනියා ඇති විට මේක වැඩිපුර ක්ලෝරින් ඇති විට. එතකොට දරුවනේ මේ ප්‍රතික්‍රියාවට ආවම මේක තුලද කරාම වැඩිපුර ක්ලෝරින් තිබ්බොත් මෙතන නයිට්‍රජන් NCl3 වෙලයි නවතින්නේ. HCl එහෙමම තියෙනවා. ඉතින් ලොකු කේස් එකක් නෑ ඔක්සිකරණ අංකවල වෙනස අර විදිහටම හිතන්න පුළුවන්. නයිට්‍රජන් එකකට Cl 3ක් නම් දෙන්නටම 6ක් ඕනේ Cl. ඒතර Cl 6ක් දෙන්න නම් තිබිච්ච මෙතන ක්ලෝරින් 3ට අමතරව තව 3ක් දාන්න. ඒතර ඔක්කොම 6යි. එතන 6යි මෙතන 2යි මෙතනත් NCl3 දෙකක් එනවා. අතන 6යි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම ඉරට්ටේනේ. ඒක ඔත්තේ කරන්න ඕන නිසා දෙකෙන් බෙදන්න වෙනවා. එහෙනම් ක්ලෝරින් 3ක් ඇති. ඒතර ක්ලෝරින් 3ක් අතන දැම්මම මෙතන දෙකක් දාන්න. ඇමෝනියා 2යි දෙවරක් 3 6ක් නිසා HCl 6ක් දාන්න. දැන් ඕකේද කියලා කෝකටත් චෙක් කරලා බලන්න. නයිට්‍රජන් 2 ඕකේ, හයිඩ්‍රජන් දෙවරක් 3 6 ඕකේ, ක්ලෝරින් 3 වරක් 2 6යි එකත් ඕකේ. එහෙනම් තුලිතයි රසායනික සමීකරණය සම්පූර්ණයි. රයිට්. අපි ඒ ටික දරුවනේ එහෙමනම් ලියාගෙන ඉමු මුලින්ම. ඒ ටික ලියාගෙන ඉමු. බලන්න මේ ටික. ලියන්න. ක්ලෝරින් ෆ්ලෝරින්ට වඩා ෆ්ලෝරින්ට වඩා අඩුවෙන් ප්‍රතික්‍රියාශීලී වේ. එහෙත් ක්ලෝරින් වායුව ප්‍රබල ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. ප්‍රබල ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. ඊට පස්සේ දාන්න ක්ලෝරින් ඔක්සිකාරක හැකියාව පෙන්වන ප්‍රතික්‍රියා කියලා මෙන්න මේ ටික දාගන්න. ඊළඟට දාන්න මේ ප්‍රතික්‍රියා ටික. මෙන්න මේ ප්‍රතික්‍රියා ටික තුලිත කරන්න. තුලිත රසායනික සමීකරණ ටික දාන්න. මේවා තුලිත කරන්න ළමයි. මෙතන 2යි මෙතන 2යි මෙතන ඕකේනේ. රයිට්. එතකොට දරුවනේ මේවයි භෞතික අවස්ථාත් ඔහොමම දාගන්න. මේක වායු, මේක ඝන, මේවත් ඝනනේ. වායු ඝන වායු ඝන ඝන අවස්ථාව, වායු අවස්ථාව, ඝන අවස්ථාව. මේ ඔක්කොම වායු. මේවත් වායු. මේවත් වායු. මෙන්න මේක විශේෂයෙන් මතක තියාගන්න ද්‍රවයක්. NCl3 කියලා කියන්නේ ද්‍රවයක් දරුවනේ. NCl3 ද්‍රවයක්.
right දරුවනේ එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ක්ලෝරීන් වල දිදාකරණ ප්‍රතික්‍රියා පිළිබඳ. හරිද? ඔන්න ක්ලෝරීන් වල දිදාකරණ ප්‍රතික්‍රියා. ක්ලෝරීන් වල දිදාකරණ ප්‍රතික්‍රියා ගත්තාම දරුවනේ අපිට මෙන්න මේ ප්‍රතික්‍රියා සෙට් එක තමයි අහුවෙන්නේ. sorry අපි එක අතන ලිව්වා. දැන් අපි එකේ ප්‍රතික්‍රියාවල තුලිත රසායනික සමීකරණ ටික තමයි දරුවනේ ලියන්න ඕනේ එතකොට. හරි නේද? අතන ලිව්වනේ දිදාකරණ ප්‍රතික්‍රියා ටික. එහෙනම් අපි යමු මේ දිදාකරණ ප්‍රතික්‍රියාවල තුලිත රසායනික සමීකරණ ටික ලියන්න. එන ක්ලෝරීන් ජලය සමග ප්‍රතික්‍රියා කරලා හදනවා හයිපොක්ලෝරයිඩ් සමග හයිපොක්ලෝරස් අම්ලය සමග HCl. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හදනවා. right? ඔන්න ප්‍රතික්‍රියාව. එතන බලන්න එතන ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකයට මොකද්ද වෙන්නේ කියලා. බිඳුවෙන් යනවා ධන 1ට. එතන බිඳුවෙන් යනවා ඍණ 1ට. තුලිතද? ඔව්. ඕකේ. මෙන්න මේ HOCl තියෙනව නේද? මෙන්න මේ HOCl වලින් ওই විදියට ක්ලෝරින් ජලය එක්ක ප්‍රතික්‍රියා කළ දෙන HOCl තියෙනවනේ දරුවනේ. ඒ HOCl වලට කැඩෙන්න පුළුවන් මේ HCl සහ පරමාණු ඔක්සිජන් වල. මේන්න මේක තමයි වර්ණවත් ද්‍රව්‍ය X කියන වර්ණවත් ද්‍රව්‍යයක එකතු වෙලා XO වෙලා එයා විරංජනය වෙලා යනවා. විරංජනය වීම. ඒ වගේම මෙයාට පුළුවන් විස බීජ. right? මෙන්න මේ වගේ විස බීජත් ඔක්සිකරණය කරලා විනාශ කරලා දාන්න පුළුවන්. මේ පරමාණුක ඔක්සිජන් වලින් සිද්ධ වෙන ක්‍රියාවලියක් ඒක. පරමාණුක ඔක්සිජන් වලින් ওই ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට දරුවනේ ඔන්න ක්ලෝරීන් ජලය සමග ප්‍රතික්‍රියා කළ HOCl, HCl සමග පරමාණුක ඔක්සිජන් හදනවා වර්ණවත් ද්‍රව්‍යات එක්ක එකතු වෙලා ඒක XO බවට පත් වෙනවා. විරංජනීය වූ ද්‍රව්‍ය වෙනවා. නැවත X dash එක සෙට් වෙලා ඒක මේ X dash කියලා කියන්නේ විස බීජ. තදරුනේ මේ තියෙන්නේ ජලය පිරිසුදු කරන්න ක්ලෝරින් ගන්න එකට හේතුව තමයි මේ තියෙන්නේ. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළ HOCl, HCl සමග පරමාණුක ඔක්සිජන් මේ පරමාණුක ඔක්සිජන් වලට පුළුවන් එතකොට විස බීජ ඔක්සිකරණයෙන් විනාශ කරන්න. ඒ වගේම පරමාණුක ඔක්සිජන් වර්ණවත් ද්‍රව්‍යات එක්ක එකතු වෙලා විරංජන ක්‍රියාවලියක් සිද්ධ කරනවා. එතකොට ක්ලෝරින් වල සිදුවන විරංජනයේදී වර්ණවත් ද්‍රව්‍ය මොකටද භාජනය වෙන්නේ? ඔක්සිකරණයට භාජනය වෙනවා. එහෙනම් ඔයාලට මතක ඇති SO2 වල ඔක්සිහරණය එදා වර්ණවත් ද්‍රව්‍ය හයිඩ්‍රජන් එක එකතු වෙලා ඔක්සිහරණය වුණා. මෙදා ක්ලෝරීන් වල විරංජන ක්‍රියාවලියේදී වර්ණවත් ද්‍රව්‍ය විරංජනය වෙන්නේ ඔක්සිකරණය වෙලා ඔක්සිජන් එක එකතු වීමෙනුයි ඒක සිද්ධ වෙන්නේ. right? එමනම් දරුවනේ අපි මෙතන කතා කරේ ක්ලෝරින් වල දිදාකරණ ප්‍රතික්‍රියාව. මෙතනදී සිද්ධ වෙන්නේ ඔක්සිහරණය. මෙතනදී සිද්ධ වෙන්නේ මෙයාගේ ඔක්සිකරණය. ඔක්සිහරණය, ඔක්සිකරණය. එහෙනම් ක්ලෝරින් ඔක්සිකරණයට සහ ඔක්සිහරණයට භාජනය වෙලා දිදාකරණය වෙනවා මෙතන. right? ප්‍රතික්‍රියාව ලියුවා තුලිත රසායනික සමීකරණය. ඉතිරි කරුණු ටිකත් ඔයාලා ලියා ගන්න නැති. එයාගේ විස බීජ නාශක ක්‍රියාවලිය සහ විරංජන ක්‍රියාවලිය. right. ඊළඟට දරුවනේ ඊළඟට අපි යමු ඊළඟ දිදාකරණයට ක්ලෝරීන් වල. එන්න ක්ලෝරීන් sodium hydroxide.
මේකනේ මේක මොන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ද සිසිල් තනුක right නැත්නම් අඩු උෂ්ණත්වයේදී තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොන උෂ්ණත්වයේද මේ අඩු උෂ්ණත්වයේදී මම මේ විදිහටම දාන්නම් සිසිල් තනුක කියලා. එකෙන් අදහස් කරන්න දන්නෝනේ අඩු උෂ්ණත්වය. හොඳ? right. එතකොට මෙතන ක්ලෝරින්ගේ ඔක්සිකරණ අංකය 0යි. මෙතනදී ඔක්සිජන් ඍණ 2යි සෝඩියම් ධන 1යි නම් ඔක්කොම ඍණ 1ක් වෙන්න නිසා ක්ලෝරින් ධන 1ක් වෙන්න ඕනේ 0ක් වෙන්න නේ. මෙතන 0 ඉඳලා ක්ලෝරින් යන්නේ ඍණ 1ට. ඔක්සි හරණය ऑक्सीकरण ऑक्सीहरणය ऑक्सीकरण ඊට පස්සේ බිඳුවේ ඉඳලා ඍණයකට යනවා මෙතන එක ක්ලෝරින් පරමාණුවක් තියෙන වෙනස එකයි මෙතන එක ක්ලෝරින් පරමාණුවක් තියෙන වෙනස එකයි ඒ පැත්තේ මාරු කරන්න දෙයක් නැහැ එහෙනම් සෝඩියම් සෝඩියම් නානා දෙකක් එහෙනම් මෙතන 2 නා දැම්මම ඕකේ right එතකොට දරුවනේ මෙතන හයිඩ්‍රජන් තියෙන නිසා තොලිත කරන්න දාන්න ජාලානුවක්. එන්න මෙයාගේ තියෙන මේ හයිපොක්ලෝරයිඩ් නිසා මෙයා විරංජන කාරකයක්, විස බීජ නාශකයක්, ඔක්සිකාරකයක් විදිහට යොදා ගන්න පුළුවන්. විරංජන කාරකයක්, විස බීජ නාශකයක් සහ ඔක්සිකාරකයක්. ඊළඟට ඊළඟ ප්‍රතික්‍රියාවට යමු. ක්ලෝරින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරේට් තන සෝඩියම් ක්ලෝරයිඩ් දෙන්නේ. ඔක්සිකරණ අංක වලට යන්න 0.0යි ඔන්න ධන 5 මෙන්න ඍණ 1 ඔක්සිකරණාංක වල වෙනස ගැන හිතන්න මෙයාගේ වෙනස 1ක් මෙයාගේ වෙනස 5ක් එහෙනම් දෙන්නගේම පොදුවගේ 5ක් කරගන්න මෙයාගේ ඔක්සිකරණාංක වල වෙනස 5ක් කියන්නේ හුවමාරුන ඉලෙක්ට්‍රෝන ගන්න 5ක් කියන එක මෙයාගෙන් එක්කෙනෙක් හදද්දී ඉලෙක්ට්‍රෝන 5ක හුවමාරුවක් වෙනවා මෙයාගෙන් එක්කෙනෙක් හදද්දී ඉලෙක්ට්‍රෝන 1යි හුවමාරු වෙන්නේ හුවමාරු වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කරන්න නම් මෙයාගේ 5 කරන්න ඕනේ හුවමාරු වෙන ගාන එහෙනම් මෙයා 5න් ගුණ කරන්න දැන් වැඩේ ඉවරයි දරුවනේ. දැන් වැඩේ ඉවරයි. 5යි නා එහෙනම් 6 නා. right. ක්ලෝරින් කීයක් තියෙනවද බලන්න 5 1 6යි 3Cl2. right. හයිඩ්‍රජන් එතකොට 6ක් තියෙනවා 3යි H2O. දාලා තුලිත කරා. එතනින් ඉවරයි. ක්ලෝරින් වල දිදා කරන ප්‍රතික්‍රියා ටික. මෙතන මොන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දරුවනේ උණු සාන්ද්‍ර වෙන්න ඕනි උණු සාන්ද්‍ර right හරි ඒ යටතේ ලියන්න ඔතන මෙතන 80යි සෙල්සියස්ට වඩා ඉහළ උෂ්ණත්ව කියලා දාන්න. right දරුවනේ. එතකොට ඊළඟට අපිට ඔතන ලියන මාතෘකාව ඔක්සෝ අයන වල ප්‍රතික්‍රියා. ඊළඟ මාතෘකාව ලියන ඔක්සෝ අයන වල ඔන්න ක්ලෝරින් හි ඔක්සෝ අයන වල ප්‍රතික්‍රියා කියලා දාන්න. ක්ලෝරින් හි ඔක්සෝ අයන වල ප්‍රතික්‍රියා. right. මොනවාද ක්ලෝරින් වල ඔක්සෝ අයන වල ප්‍රතික්‍රියා කිව්වහම අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ හයිපොක්ලෝරයිඩ් අයනය ගැන තමයි කතා කරන්න තියෙන්නේ දරුවනේ.
මේ හයිපොක්ලෝරයිඩ් අයනය ගැන මොනවද කියන්න තියෙන්නේ? එයා පහත් උෂ්ණත්වයේදී තමයි ස්ථායි වෙන්නේ. හැබැයි හයිපොබ්‍රෝමයිඩ් සහ හයිපොඅයඩයිඩ් ගත්තොත් ඒ අයන ගත්තොත් ඒවා මොනවද වෙන්නේ? පහත් උෂ්ණත්වයේදීවත් ස්ථායි වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න ClO minus BrO minus IO minus කියන අයන අතරින් පහත් උෂ්ණත්වයකදී ස්ථායිව තියෙන්නේ මෙයා විතරයි. නැත්නම් ClO minus පහත් උෂ්ණත්වයේදී ස්ථායි වේ, BrO minus සහ IO minus පහත් උෂ්ණත්වයේදීද ස්ථායි නොවේ. ඉහළ උෂ්ණත්වයේදී ClO minus දිදාකරණය වෙනවා. ඉහළ උෂ්ණත්වයේදී දිදාකරණය වෙනවා මෙන්න මේ විදියට. ඔන්න කාරණාව. ඒ ප්‍රතික්‍රියාව තමයි අපිට ඊළඟට දැනගන්න තියෙන්නේ. තවත් දිදාකරන ප්‍රතික්‍රියාවක්. 17 වන කාණ්ඩය ඇත්තේ දිදාකරන ප්‍රතික්‍රියා ගොඩයි එතකොට. ක්ලෝරින්ගේ ජලය සමග ප්‍රතික්‍රියාව, ක්ලෝරින් සිසිල් ධනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව, ඒ වගේම ක්ලෝරින් උණුසාන්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව. ඒ වගේම ආම්ලික මාධ්‍යයේදී HOCl වලට වඩා OCl minus අයනය ස්ථායි. හැබැයි අන්න ඒ හේතුව නිසා තමයි ශාරීය මාධ්‍යයේදී OCl minus අයනය ස්ථායි වෙන්නේ නැහැ. ඒවා ඉහළ උෂ්ණත්වවලදී ටක් ගාලා යනවා. මෙන්න මේ විදිහට දිදාකරණය වෙනවා. ආම්ලික මාධ්‍ය නම් OCl minus වලට ස්ථායිව තියෙන පුළුවන්. OCl minus ස්ථායිව තියෙනවා නම් තියෙන්නේ ආම්ලික මාධ්‍යයේදී. right. එවනම් මුලින්ම ලියන්න. අඩු උෂ්ණත්වයේදී ClO minus අයනය ස්ථායි වේ. BrO minus හා IO minus අඩු උෂ්ණත්වයේදීවත් ස්ථායි නොවේ. අඩු උෂ්ණත්වයේදීවත් ස්ථායි නොවේ. ඉහළ උෂ්ණත්වවලදී ClO minus hypochlorite අයනය දිදාකරණය වේ. right. ඊළඟට ඒ දිදාකරණ ප්‍රතික්‍රියාව අපි ලියමු. on ඔක්සිකරණ අංකවලට යන්න 0යි ධන 5යි sorry 0යි නේ මෙතන කීයද ධන 1යි right මෙතන ධන 1කින් යනවා ඍණ 1ට මෙතන මෙයා හුවමාරු කරගන්න ඉලෙක්ට්‍රෝන ගාන 1යි මෙයා 5යි එහෙනම් මෙතන 5ක් දෙන්න 5 1 6යි එතකොට මෙතෙන්ට 6ක් දීලා බලමු. ඔක්සිජන් ගාන මෙයාගේ ඔක්සිකරණාංකය 5යි sorry මෙයාගේ වෙනස කීයද 4ක්නේ. right. එතකොට එයාගේ හුවමාරු වෙන ඉලෙක්ට්‍රෝන ගාන 4යි. මෙයාගේ ධන 1කින් ඍණ 1කට එනවා කියන්නේ හුවමාරු ඉලෙක්ට්‍රෝන ගාන 2යි නේද? වෙනස 2යිනේ. මෙතන 4යි. එහෙනම් හුවමාරු වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකම කරගන්න මෙයාගෙන් 2ක් ඕනේ. 2ක් දාන්න. හරිද? අය බලන්න. ඔක්සිකරණාංකය ධන 1කින් ධන 5ට යන්නේ. එතකොට මෙයාගෙන් එක්කෙනෙක් සැලකුවොත් මෙතෙන්ට එද්දී හුවමාරු කරගෙන තියෙන ඉලෙක්ට්‍රෝන 4ක්. මෙයා මෙතෙන්ට යනකොට හුවමාරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන 4ක්. මෙයාගෙන් එක්කෙනෙක් මෙතෙන්ට යනකොට හුවමාරු වෙන ඉලෙක්ට්‍රෝන ගන්න 2යිනේ. හැම වෙලාවෙම රිඩොක්ස් ප්‍රතික්‍රියාවක මූලික අංගය තමයි හුවමාරු වෙන ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙන්න ඕන. මෙයාගේ 4ක් නම් මෙයාගේ 4ක් වෙන්න මෙතන 2ක් දාගන්න. 2 1 3යි.
3යි ClO minus. ඔක්සිජන් ගන්නත් ඕකේ, ක්ලෝරිනුත් ඕකේ, මේ ටිකත් ඕකේ, ඔක්කොම ඕකේ. right. මෙන්න ධර්මතර ප්‍රතික්‍රියාව. හරිද? right. හරි. ඊළඟට යටින් ලියන්න ආම්ලික තත්ත්ව යටතේ ආම්ලික තත්ත්ව යටතේ HOCl ට වඩා OCl minus අයනය ස්ථායී වේ. එබැවින් ශාරීය තත්ත්ව යටතේ ද්විධාකරණ ප්‍රතික්‍රියාව මූලික වේ. right. දැන් අපි පළමු දරුවනේ 17 වෙනි කාණ්ඩයේ සියලුම කරුණු මේ විදිහට ඔයාලා ඉගෙනගෙන හමාරයි. විෂය නිර්දේශය තුල ඔයාලට තියෙන වැදගත්ම කරුණු. ඒ සියල්ලම ඉස්මතු කරලා තියෙන මේ වීඩියෝ දෙකෙන් ඊළඟ දරුවනේ තවදුරටත් 17 වෙනි කාණ්ඩයේ විශේෂ කරුණු කීපයක් තව කියලා දෙන්නම්. අයන හඳුනා ගැනීම. මේ යටතේ අපි අයන හඳුනා ගැනීමට භාවිතා කරන 17 වන කාණ්ඩයේ අයන හඳුනා ගැනීම කියලා මාතෘකාව ලියන්න. 17 වන කාණ්ඩයේ අයන හඳුනා ගැනීම. right. මේ සඳහා අපි භාවිතා කරන ලෝක ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ ප්‍රතිකාරකය තමයි සිල්වර් නයිට්‍රේට්. chloride, bromide, iodide. ලැබෙනවා සිල්වර් ක්ලෝරයිඩ් සුදු, සිල්වර් බ්‍රොමයිඩ් ලා කහ, සිල්වර් අයඩයිඩ් තද කහ. මෙන්න තනුක ඇමෝනියා දැම්මහම දිය වේ. සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වේ. හැබැයි තනුක ඇමෝනියා තුල දිය වෙන්නේ නැහැ. තනුක ඇමෝනියා තුල දිය නොවේ. මෙයා සිල්වර් අයඩයිඩ් ගත්තාම එයා තනුක on මනම් බලන්න සිල්වර් නයිට්‍රේට් Cl- එක සිල්වර් ක්ලෝරයිඩ් සුදු අවක්ෂේපය තනුක ඇමෝනියා තුල දිය වේ. Br- සිල්වර් බ්‍රොමයිඩ් තනුක ඇමෝනියා තුල දිය නොවේ. සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වේ. අයඩයිඩ් අයන හඳුනා ගන්නවා අපි සිල්වර් නයිට්‍රේට් දැම්මම සිල්වර් අයඩයිඩ් තද කහ අවක්ෂේපයක් දෙනවා. ඒක තනුක හෝ සාන්ද්‍ර ඇමෝනියා කියන දෙකෙන් එකකවත් දිය වෙන්නේ නැහැ. හරිද? right. තනුක හෝ සාන්ද්‍ර ඇමෝනියා කියන දෙකෙන් එකකවත් දිය වෙන්නේ නැහැ. අනේ දරුවනේ එහෙමනම්
මේ චූටි ප්‍රතික්‍රියා සෙට් එක දිහා බලලා ඔයාලට එහෙනම් Cl- bromide chloride bromide iodide අයන හඳුනා ගන්න ආකාරය ලියන්න පුළුවන්. මොකද්ද කියන්න තියෙන්නේ? ඔන්න halide අයන ද්‍රාවණයකට සිල්වර් නයිට්‍රේට් එක් කළ විට chloride අයන සුදු අවක්ෂේපයක් ලබා දේ, bromide අයන ලා කහ අවක්ෂේපයක් ලබා දේ, iodide අයන තද කහ අවක්ෂේපයක් ලබා දේ. සිල ක්ලෝරයිඩ් තනුක ඇමෝනියා තුල දිය වේ, සිල බ්‍රෝමයිඩ් තනුක ඇමෝනියා තුල දිය නොවේ, සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වේ, සිල අයඩයිඩ් තනුක හෝ සාන්ද්‍ර ඇමෝනියා කියන දෙකෙන් එකක්වත් තුල දිය නොවේ. රයිට්. අපි ඉස්සෙල්ලා මේක ලියලා දාගමු. මුලින්ම මේ රිද්ම් එක මේ විදිහට දාගන්න දරුවනේ. තාල ලියන්න හේලයිඩ් අයන ද්‍රාවණවලට සිල්වර් නයිට්‍රේට් එක් කළ විට Cl- සිල ක්ලෝරයිඩ් සුදු අවක්ෂේපය ලබා දී. bromide අයන සිල bromide ලා කහ අවක්ෂේපය ලබා දේ. iodide අයන සිල iodide තද කහ අවක්ෂේපය ලබා දේ. තද කහ අවක්ෂේපය ලබා දේ. ඒකෙම යටින් සිල ක්ලෝරයිඩ් තනුක ඇමෝනියා තුල දිය වේ. සිල බ්‍රෝමයිඩ් තනුක ඇමෝනියා තුල දිය නොවේ, සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වේ. සිල අයඩයිඩ් තනුක හෝ සාන්ද්‍ර ඇමෝනියා තුල දිය නොවේ. ඔය විදිහටම දරුවනේ අපිට බලන්න පුළුවන් තව lead nitrate ගත්තත් ඔන්න chloride bromide iodide lead chloride සුදු අවක්ෂේපයක් ඉන්දිකටු වගේ අවක්ෂේපයක් lead bromide ඊටාම ලා කහ නැත්නම් ක්‍රීම් කලර් කියලා කියනවා. ක්‍රීම් කලර් අවක්ෂේපයක්. lead iodide තද කහ. මේවා රත් කරාම දිය වෙනවා දරුවනේ. මේ තුනේම විශේෂත්වය තමයි රත් කරාම දිය වෙයි. ඕන. ඊළඟට සිසිල් කිරීම මෙයා ඉන්දිකටු වැනි අවක්ෂේපයක් දෙනවා. මෙයා නැවත ලා කහ අවක්ෂේපය දෙනවා. මෙයා රන්වන් කහ අවක්ෂේපය දෙනවා. රයිට් ඔන්න නැවත දාගන්න එහෙනම් ඔයාලා දෙවෙනි ටෙස්ට් එක lead nitrate පළවෙනි එක silver nitrate භාවිතයෙන් හරි lead nitrate භාවිතයෙන් right
chloride, bromide, iodide. Lead chloride, lead bromide, lead iodide. සුදු පාට අවක්ෂේපය, ක්‍රීම් කල අවක්ෂේපය, තද කහ අවක්ෂේපය. දියවේ දියවේ දියවේ. රත් කරාම තුනම දිය වෙනවා. සිසිල් කිරීම ඉන්දි කටු වැනි අවක්ෂේපය, ලා කහ අවක්ෂේපය, රන්වන් කහ අවක්ෂේපය දෙනවා. right. ඊළඟට දරුවනේ තුන්වෙනි එක සල්ෆියුරික් භාවිතා කරලා බලමු අපි. නෑ ක්ලෝරින් දියර භාවිතා කරලා. ක්ලෝරින් දියර භාවිතේ. ක්ලෝරින් දියර පරීක්ෂාව. මෙන්න මේ ක්ලෝරින් දියර ගත්තාම chloride CCl4 bromide CCl4 iodide CCl4 මෙතන වෙනසක් වෙන්නේ නැහැ ඕකම තමයි හරිනේ ඉතින් chlorine CCl4 වර්ණයක් නැහැ හරිනේ ඕකම තමයි මෙතන bromine CCl4 ලැබෙනවා chloride හරිනේ ඉතින් ඒකේ වෙනසක් නැහැ ඒක මොකුත් දාන්න දෙයක් නැහැ වෙනසක් නැත මෙතන bromide CCl4 තියෙන එකට ක්ලෝරින් වලින් මොකද්ද කරන්නේ bromide bromine කරනවා ක්ලෝරින් ක්ලෝරයිඩ් බවට පත් වෙයි. ඒතර bromine CCl4 වලදී තැඹිලි පාටක් තමයි ලබා දෙන්නේ. iodide ITO-CCl4 plus chloride මේක දම් පාටක් ලබා දෙනවා. ඔක දම් පාටක් තමයි ගන්න. එච්චරයි. හරිද? right. ලියාගමු එකත්. CCl4 තුල පවතින halide අයන ද්‍රාවණයකට ක්ලෝරින් දියර යෙදුව විට ක්ලෝරයිඩ් අයන ද්‍රාවණයේ වෙනසක් නැත. bromide අයන Br2 බවට පත්වන නිසා තැඹිලි ගෝලිකා ලැබේ. iodide අයන නිසා කාබනික ස්තරය iodide අයන I2 බවට ඔක්සිකරණය වන නිසා කාබනික ස්තරය දම් පැහැවේ. right. ඊළඟ දරුවනේ සාන්ද්‍ර සල්ෆියුරිකුත් භාවිතා කරමු. සාන්ද්‍ර සල්ෆියුරික් ක්ලෝරයිඩ් අයන වලට මුකුත් කරන්න බෑ. හැබැයි බ්‍රොමයිඩ් අයන සහ අයොඩයිඩ් අයන ද්‍රාවණ වලට දැම්මහම බ්‍රොමීන් අයඩින් ද්‍රාවණ ලැබෙනවා. බ්‍රොමීන් ද්‍රාවණය දුඹුරු පාටයි. අයඩින් ද්‍රාවණයත් දුඹුරු පාටයි. හැබැයි මේව රත් කරාම බ්‍රොමීන් වාෂ්ප අයඩින් වාෂ්ප ලැබෙනවා. මේක දුඹුරු වාෂ්පයක් මේක දම් වාෂ්පයක්. right. සාන්ද්‍ර සල්ෆියුරික් ක්ලෝරයිඩ් අයන වලට මුකුත් කරන්න බෑ. බ්‍රොමයිඩ් බ්‍රොමීන් කරනවා අයොඩයිඩ් අයඩින් කරනවා. අන්න බ්‍රොමීන් අන්න දුඹුරු වාෂ්ප මේක දුඹුරු වාෂ්ප දම් වාෂ්ප. right. ඒකත් දාගන්න.
ඊළඟ දරුවනේ හරිනේ ඊළඟට ඊට අමතරව තවත් මේ අයන හඳුනා ගැනීමේ ටෙස්ට් විදියට තියෙනවා දරුවනේ ක්‍රොමයිල් ක්ලොරයිඩ් ටෙස්ට්. ක්‍රොමයිල් ක්ලොරයිඩ් ටෙස්ට් එක. නමුත් ඒ වගේ ටෙස්ට් වලින් දැන් ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද විෂය නිර්දේශයට දීලා නැති නිසා. නමුත් අපි ප්‍රශ්න කරද්දී දරුවනේ එවැනි දේවලුත් ඔයාලට කියලා දෙනවා. ප්‍රශ්න සාකච්ඡා කරද්දී සමහර තැන්වලදී. නමුත් මූලික වශයෙන් මම පාඩම කරද්දී ඔයාලට ඕනම කරුණු ටික ওই විදිහට සාකච්ඡා කරන්න ඕනම ටික විතරයි. ඒතර දරුවනේ මේතනදි චුට්ටක් එහාට ගියා. මෙතනත් පොඩ්ඩක් අවශ්‍ය ප්‍රමාණයට වඩා පොඩ්ඩක් එහාට ගියා. නමුත් ඔතනින් ඉවරයි දරුවනේ 17 වන කාණ්ඩය. රයිට්. එහෙනම් 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල රසායනය ඔතනින් අවසන් වෙනවා දරුවනේ. අපි නැවත වතාවක් කෙටියෙන් මතක් කරගමු මේ විදිහට ෆ්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන්. ෆ්ලෝරීන් පිළිබඳව කතා කරොත් මොනවද කියන්න තිබුණේ? අර බන්ධන විඝටන සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි ගැන කියන්න තියෙන කාරණාව තමයි මුලින්ම කියන්න ඕනි. ඒ කාරණාව ගැන කියන්න තියෙන්නේ මොකද්ද? බන්ධන විඝටන මෙයාගේ බන්ධන විඝටන ශක්තිය ෆ්ලෝරීන් වල එක අර ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණයේ හේතුවෙන් ක්ලෝරීන්ටත් වඩා අඩු වෙලා බ්‍රෝමීන්ටත් වඩා අඩු වෙලා මෙතෙන්ට එනවා. වැඩිම ක්ලෝරීන්, බ්‍රෝමීන්, ඊළඟට ෆ්ලෝරීන්, ඊළඟට අයඩීන්ට යනවා. ඊළඟට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී පිට කරන ශක්ති ගැන කතා කරොතින් වැඩිම ශක්තිය පිට කරන්නේ ෆ්ලෝරීන් නොව ක්ලෝරීන්ය. ක්ලෝරීන් ගාවට ෆ්ලෝරීන්, ඊළඟට බ්‍රෝමීන්, ඊළඟට අයඩීන්ය. ඊළඟට මෙයාලගේ ඔක්සිකරණාංක ගැන කතා කරොත් කියන්න තියෙන්නේ ෆ්ලෝරීන් වල ඔක්සිකරණාංකයේ බිඳුව සහ ඍණ එක විතරයි. කිසි කලයක මෙයාගේ ඔක්සිකරණාංකය ධන වෙන්නේ නැහැ. ඒකට හේතුව ෆ්ලෝරීන්ගෙන් ඉලෙක්ට්‍රෝන උදුරාගත හැකි ජගතෙක් හෝ ජගතයක් සමස්ත රසායන විද්‍යාවේ කොහේ කොතනකවත් නැතිවීම. කොහේ කොතනකවත් නැත. රයිට්. ඒ නිසා ෆ්ලෝරීන්ගේ ඔක්සිකරණාංකයේ බිඳුව ඍණ එක වෙද්දි මෙයාගේ ඔක්සිකරණාංකයේ ඍණ එකේ සිට ධන 7 දක්වා තියෙනවා. මෙයාගේ ධන 7 අස්ථායි වෙනවා. පහළට මෙයාගේ පහළට යද්දී අස්ථායි වෙනවා ධන 7 ඔක්සිකරණ අවස්ථාව. කොහොම වුණත් ක්ලෝරීන්ට පුළුවන් ඍණ එකත් ධන 7ත් වන අතර ඔක්සිකරණාංක පෙන්වන්න. ඊට පස්සේ ළමයි මෙයාලගේ හයිඩ්‍රයිඩ් ගත්තොත් HF විශේෂයි දුබල ආම්ලයක්. ඒ වගේම අණු අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල හේතු කොටගෙන යාගේ ද්‍රවාංක තාපාංක අසාමාන්‍ය විදිහට වැඩිවීමක් වුණා. ද්‍රවාංක තාපාංක අසාමාන්‍ය විදිහට වැඩිවීමක් වුණා. එතෙන්දී ඔයාලට මතක් වෙන්න ඕනේ තාපාංකය ගත්තහම HF වල වැඩි. ඊට පස්සේ තාපාංක HF වල වැඩි. හැබැයි වැඩිම නෙවෙයි. වැඩිම උනේ HI වල. ද්‍රවාංක ගණිතේ නම් HF වල වැඩිම වුණා. ඊට පස්සේ මෙයාගේ අඩුම රයිට් එයාගේ අඩුම ඉඳලා ටික වැඩි වුණා. ඕක තමයි උනේ. ද්‍රවාංක තාපාංක HF. මෙයා HF කියලා කියන්නේ දුබල ආම්ලයක්. HCl HBr HI කියලා කියන්නේ ප්‍රබල ආම්ල. ඒවා සැලකුවොත් නම් මොකද කියන්නේ? කාණ්ඩයේ පහළට යනකොට බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන විඝටන ශක්තිය අඩු වෙනවා. H+ පිට කිරීමේ හැකියාව වැඩි වෙලා ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. එහෙනම් HF, HCl, HBr, HI ගැන කියන්න තියෙන්නේ මොකද්ද? පහළට එනකොට ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. ඊට පස්සේ කතා කරා මෙයාලගේ ඔක්සි ආම්ල ගැන. ඔක්සෝ ආම්ල ගැන ෆ්ලෝරින්ගේ විශේෂ එකක් කතා කරේ නැහැ. මේ ක්ලෝරින් ගැන කතා කරේ. HClO තියනවා කියලා ඉගෙන ගත්තා. HClO 2, HClO 3, HClO 4. තර මේවා ගත්තාම ඔක්සිකරණාංකයේ ධන 1, ධන 3, ධන 5, ධන 7. මෙයාලගේ අයන මේක හයිපොක්ලෝරස්, මේක ක්ලෝරස්, මේක ක්ලෝරික්, මේක පර්ක්ලෝරික්. හයිපොක්ලෝරස්, ක්ලෝරස්, ක්ලෝරික්, පර්ක්ලෝරික්. නැත්නම් පර්ක්ලෝරික්, ක්ලෝරික්, ක්ලෝරස්, හයිපොක්ලෝරස්. ඒ වගේම perchlorate, chlorite, perchlorate, make a chlorite, make a chlorate, make a chlorite, make a hypochlorite. ඊට පස්සේ ඒ අයන වලට අමතරව ඔක්සයිඩ් ගැනත් කතා කරා. කොහොම වුණත් මෙයාලා මෙහෙට යද්දී ඔක්සිකරණාංකය වැඩි වෙනවා, ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා, ඔක්සිකාරක හැකියාව වැඩි වෙනවා කියලා කතා කරා. ඊට පස්සේ දරුවනේ ක්ලෝරින් වල ප්‍රතික් ක්‍රියා ටිකටයි ආවේ අපි. ඊට පස්සේ අපි ආවා මෙන්න මේ ටිකට CCl4
SiCl4 14 කාණ්ඩයෙන් 15 වන කාණ්ඩයෙන් PCl3 PCl5 NCl3 එක්ක NCl3 PCl3 PCl5 ACl3 SbCl3 සහ BiCl3 වල ජල විච්ඡේදනය ගැන කතා කරා. CCl4 ජල විච්ඡේදනය වුණේ නැහැ හිස් දීකාක්ෂික නැති නිසා. SiCl4 ජල විච්ඡේදනය වෙලා H2SiO3 තමයි අතරම H4SiO4 ලැබුණේ. ඒකෙන් ජල අණුවක් ගැලවිලා H2SiO3 ලැබෙනවා කියලා ඔයාලා ඉගෙන ගත්තා. තවදුරටත් ජල අණුවක් ගැලවිලා ඕන්න සිලිකන් ඩයොක්සයිඩ් ලැබෙනවා. ඒ කුඩා ජල පරිමාවක් සමග. right? නැත්නම් ජලය අඩු ප්‍රමාණයක් සමග සිද්ධ වෙන ප්‍රතික්‍රියාවේදී සිලිකන් ඩයොක්සයිඩ් දෙනවා කියලා ඉගෙන ගත්තා. PCl3 phosphoric එක්ක H3PO3 එක්ක HCl ලබා දෙනවා කියලා ඉගෙන ගත්තා. NCl3 ඇමෝනියා එක්ක HOCl hypochlorous ලබා දෙනවා. අන්නේ HOCl ලබා දෙන නිසා මෙයා ජලය පිරිසුදු කිරීමේදී විස බීජ නාශකයක් විදිහට යොදා ගන්නවා කියලා මතක තියාගත්තා ඔයාලා. PCl5 කියන එක ගත්තාම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා phosphoric H3PO4 සමග HCl දෙනවා කියලා ඉගෙන ගත්තා. හැබැයි PCl5 ගතට පස්සේ ජලයත් එක්ක phosphoric ධන HCl දෙනවා සම මෞලික ප්‍රතික්‍රියාවේදී මොනවාද දෙන්නේ මෙතන මතක තියෙන්න ඕනි POCl3 සමග HCl කියන එක. යාළුවා PCl3 වගේමයි H3SO3 සමග H3 මෙයා හැදුවනේ phosphoric මෙයා හැදුවනේ H3PO3 මෙයා වගේම මෙයා හදනවා H3SO3. හැබැයි මේක දෙපැත්තටම සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. මෙයත් එහෙමයි මෙයත් එහෙමයි. SbCl3 ජලයත් එක්ක හදනවා මොනවාද SbOCl සමග සුදු SbOCl කියන සුදු අවක්ෂේපය සමග HCl. මෙයත් එහෙමයි BiOCl සුදු අවක්ෂේපය සමග HCl. අපි එතනින් ඒ ටික ඉවර කරලා ඊට පස්සේ ඉගෙන ගත්ත දරුවනේ ක්ලෝරින් වල ප්‍රතික්‍රියා ටික. මොනවාද ක්ලෝරින් වල ප්‍රතික්‍රියා විදිහට ඉගෙන ගත්තේ? ලෝහ ගත්තොත් කොපර් මොනවාද ලැබෙන්නේ? කියුප්‍රස් ක්ලෝරයිඩ් එක්ක වැඩිපුර ක්ලෝරින් එක්ක ප්‍රතික්‍රියා කළා ඒක කියුප්‍රික් ක්ලෝරයිඩ් වෙනවා. යකඩ නම් ෆෙරස් එක්ක ෆෙරස් ක්ලෝරයිඩ් දීලා ඒක යනවා ෆෙරික් ක්ලෝරයිඩ් වලටම. ඊට පස්සේ ක්ලෝරින් වල ප්‍රතික්‍රියා ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව තමයි ඉතින් සුප්‍රසිද්ධ ප්‍රතික්‍රියාව බවට පත් වෙන්නේ. මෙයාගේ ප්‍රතික්‍රියාවේදී මෙයා නයිට්‍රජන් බවට ඔක්සිකරණය වෙනවා කියලා අපිට නිකම්ම කියන්න පුළුවන්. ඍණ 3න් බිඳුවට එන්නේ. මෙයා ඍණ 1ට තමයි යන්නේ HCl වලට යනවා. වැඩිපුර ඇමෝනියා තිබුණොත් මේ HCl එක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ් වෙනවා. වැඩිපුර ක්ලෝරින් තිබුණොත් NCl3 දෙනවා. ඊට අමතරව මෙයාගේ තව දිදා කරන ප්‍රතික්‍රියා තුනක් ඔයාලා ඉගෙන ගත්ත. ජලය එක්ක HOCl සමග HCl. ඊළඟට සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක NaOCl සෝඩියම් හයිපොක්ලෝරයිඩ් සමග සෝඩියම් ක්ලෝරයිඩ්. ඊළඟට උණුසාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග සෝඩියම් ක්ලෝරේට් ධන සෝඩියම් ක්ලෝරයිඩ්. මට මතක නැහැ ඉවර කරපු තැන. මේක කියලා දුන්නානේ නේ. right. ඒතර දරුවනේ ඔන්න මේ ප්‍රතික්‍රියා තුනම දිදා කරන ප්‍රතික්‍රියා. ඔය ප්‍රතික්‍රියා තුනම දිදා කරන ප්‍රතික්‍රියා. right. එතකොට ආයිත් බලන්න ක්ලෝරින් වල ප්‍රතික්‍රියා ටික ලෝහ සමග ප්‍රතික්‍රියා කරලා ඔන්න උපරිම ඔක්සිකරණාංකය දක්වා වන ක්ලෝරයිඩ් එකකට ගියා. කොපර් යකඩ. ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරා නයිට්‍රජන් HCl වලට ගියා. වැඩිපුර මේ ක්ලෝරින් හමුවේ NCl3 වලට යනවා. වැඩිපුර ඇමෝනියා හමුවේ ඇමෝනියම් ක්ලෝරයිඩ් වලට යනවා. ජලය සමග දිදාකරණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සිසිල් තනුක සමග දිදාකරණයක් උණුසාන්ද්‍ර සමග දිදාකරණයක් සිද්ධ කරනවා. මෙන්න මේ හයිපොක්ලෝරයිඩ් අයනය ගත්තහම ශාරීය මාධ්‍යයේදී මේක 80යි සෙල්සියස්ට වඩා වැඩි උෂ්ණත්වයකදී තමයි. මේක ඔක්සෝ අයනයක්, ඔක්සෝ ඇනායනයක්. මේක 80යි සෙල්සියස් ඉහළ උෂ්ණත්වයේදී යලි දිදාකරණය වෙනවා ක්ලෝරේට් සහ ක්ලෝරයිඩ් වලට. right. එතකොට එතනින් ඒ ටිකත් ඉවර කරා ඔක්කොම ප්‍රතික්‍රියා ටික. ක්ලෝරින් වල ප්‍රතික්‍රියාත් ඉවරයි. එයාගේ ඔක්සෝ ඇනායන වල ප්‍රතික්‍රියාත් ඉවරයි. ඊළඟට අවසන් වශයෙන් අපි කතා කරේ මේ අයන වල හඳුනා ගැනීම සම්බන්ධව ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ් සහ අයඩයිඩ්. සිල නයිට්‍රේට් ප්‍රතිකාරකයේ විදිහට තෝරගත්තොත් සිල ක්ලෝරයිඩ් සුදු අවක්ෂේපයක් තනුක ඇමෝනියා තුල දියවේ. සිල බ්‍රෝමයිඩ් ලාකහ අවක්ෂේපයක් තනුක ඇමෝනියා තුල දිය නොවේ. සාන්ද්‍ර ඇමෝනියා තුල දියවේ.
සිල්වර් අයඩයිඩ් තද කහ අවක්ෂේපයක් තනුක හෝ සාන්ද්‍ර ඇමෝනියා තුල දිය නොවේ. ලෙඩ් නයිට්‍රේට් තෝරගත්තොත් ලෙඩ් ක්ලෝරයිඩ් සුදු අවක්ෂේපයක්, ලෙඩ් බ්‍රෝමයිඩ් ක්‍රීම් කල අවක්ෂේපයක්, ලෙඩ් අයඩයිඩ් තද කහ අවක්ෂේපයක්. තුන් දෙනාම රත් කරාම අවක්ෂේප දිය වෙලා කූල් කරාම නැවත අවක්ෂේප වෙනවා. ලෙඩ් වල ලෙඩ් ක්ලෝරයිඩ්, ලෙඩ් බ්‍රෝමයිඩ්, ලෙඩ් අයඩයිඩ් තුන් දෙනාගේම මේ ලක්ෂණේ තියෙනවා. නමුත් අපිට ප්‍රශ්නවල ගොඩක් අහුවෙන දරුවනේ ලෙඩ් ක්ලෝරයිඩ් තමයි මේ ක්‍රියාවලිය පෙන්වන කෙනා විදියට. ඊට පස්සේ ක්ලෝරින් දියර භාවිත කරාම ක්ලෝරයිඩ් අයන වල වෙනසක් නැහැ. බ්‍රෝමයිඩේ බ්‍රෝමීන් වෙනවා. බ්‍රෝමීන් CCl4. නිකම්ම නෙවෙයි ක්ලෝරින් CCl4 එක අපි ගත්තේ. එතකොට බ්‍රෝමීන් CCl4 වෙන නිසා ක්ලෝරින් ක්ලෝරයිඩ් වලට යනවා. බ්‍රෝමයිඩේ බ්‍රෝමීන් වෙනවා. එතකොට බ්‍රෝමීන් CCl4 තැඹිලි පාටයි, අයඩින් CCl4 දම් පාටයි. ඒ වගේම නිකම්ම සාන්ද්‍ර සල්ෆියුරික් එක් කරොත් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට මුකුත් වෙන්නේ නැහැ. නමුත් බ්‍රෝමයිඩේ බ්‍රෝමීන් වෙනවා. බ්‍රෝමීන් ද්‍රාවණයක් මොනවා වෙනවද? දුඹුරු පාටයි. අයඩයින් කරන්න පුළුවන් සල්ෆියුරික් වලට අයඩින් ද්‍රාවණයක් දුඹුරු පාටයි. මේ දෙකම රත් කරාම බ්‍රෝමයිඩේ බ්‍රෝමීන් වාෂ්ප විදිහට පිට වෙනවා. දුඹුරු පාට වාෂ්පමයි අයඩින් වාෂ්ප දම් පාට වාෂ්ප. ඒතර මෙන්න මේ චූටි සිද්ධාන්ත ටික තමයි දරුවනේ තියෙන්නේ 17 කාණ්ඩයට අපිට මේ මුළු ඔක්කොගෙම සියලුම කාණ්ඩවල විවරණයක් අන්තිමට P ගොනු ඉවර කළා මම කතා කරනවා. එතකොට දැන් අපි මේ වෙද්දී ඉවරයි 13, 14, 15, 16, 17 කාණ්ඩ සහ S සහ P ගොනු වල රසායන. රයිට්. ඒතර මේවායි කෙටියෙන් මේවා මුළුමනින්ම කෙටි කරලා තවදුරටත් වීඩියෝස් ටිකක් මම මේකෙම දාලා තිනවා channel එකේම. ඒ නිසා ඒවත් බලන්න, මේ ටිකත් බලන්න. නිතර මේ ටික බලන ගමන් දැන් ඔයාලා උත්සාහ කරන්න පසුගිය විභාග ප්‍රශ්න කරන්න. අපේ ඊළඟ තැන වෙන්නේ මේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන එක. රයිට්. එහෙනම් දරුවනේ ආයිබුවන්. ඊළඟට අපි 18 වෙනි කාණ්ඩයෙන් හමු වෙමු. රයිට්.